ඉස්සරහට යද්දී තවත් වැදගත් වෙන කොටසක් තමයි මේ වට්ටම් කියන්නේ. මම සරලව මොකක්ද මේ කියලා පැහැදිලි නිර්වචනයක් හා අනිකුත් දිට්ඨසටහන් දෙන්න. හරි. වට්ටමක් කියන්නේ අපි දන්න සාමාන්‍ය ව්‍යවහාරයේ ඩිස්කවුන්ට්ස් කියන දේ. ඒ කියන්නේ කිසියම් භාණ්ඩයක මිලෙන් යම් අඩු කිරීමක් කරලා දෙන වට්ටම් ගැන තමයි අපි දන්නේ. සාමාන්‍යයෙන් අපි දන්න දේ. හරි. වට්ටම් කියපුවම මේ රූපය තමයි අපි උඩට එන්නේ. වට්ටම් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එකක් තමයි වෙළඳ වට්ටම්, අනිත් එක මුදල් වට්ටම්. හරි? මොනවද වෙළඳ වට්ටම් කියන්නේ, මොනවද මුදල් වට්ටම් කියන්නේ? මේ වෙළඳ වට්ටම් තමයි ඔයාලා හිතන් ඉන්න දේ. ඒ කියන්නේ කිසියම් භාණ්ඩයක් ගද්දී ඒ ගන්න අවස්ථාවේදී ඒ භාණ්ඩයේ මිලෙන් කිසියම් ප්‍රමාණයක් අඩු කරනවා නම් අන්න ඒ ප්‍රමාණය, අන්න ඒ වටිනාකමට තමයි මේ වෙළඳ වට්ටමක් කියලා කියන්නේ. වෙළඳ වට්ටම් වල විශේෂත්වය තමයි මේවා අපි ගිණුම් වලට ගන්නෙ නැහැ. හරි, ගිණුම්ගත නොකෙරේ. කොටස් දෙකයි දුන් වට්ටම්, ලද වට්ටම්. මේක මේ අටතේ කතා කරලා ඔයාලට තේරෙයි. ඒ නිසා මම මේක වෙනම පැහැදිලි කරන්න යන්නේ නැහැ. හරි, මේක වැඩි අවශ්‍යත් නැහැ. මේ පැත්තේ දුන් වට්ටම්, ලද වට්ටම් හඳුනා ගැනීම. දැන් යම් මුදල් වට්ටම්. මේක තමයි අපිට වැදගත් වෙන්නේ. හරි, මුදල් වට්ටම් කියන්නේ සරලවම කිව්වොත් අපි දන්නවා අපි ණයට භාණ්ඩ විකුණනවා, ණයට භාණ්ඩ ගන්නවා. ණයට භාණ්ඩ විකිණීම නිසා ණය ගැතියේ අපිට ලැබිය යුතු දෙයක් බිහි වෙනවා. ණය ගැතිය කියන්නේ ඇයටයි. ණයට භාණ්ඩ ගැනීම නිසා අපි ගෙවිය යුතුයි, ණය හිමියෙක් බිහි වෙනවා. හරි? ඉතින් හිතන්න අපිට ණය ගැතියෙක් ඉන්නවයි කියලා. මේ ණය ගැතියාගෙන් ඉක්මනට සල්ලි ගන්න අවශ්‍යයි අපිට. අපිට මුදල් හදිසියක් නිසා හෝ වෙන යම් හේතුවක් නිසා වෙන්න පුළුවන් මේ ණය ගැතියාගෙන් ඉක්මනට සල්ලි ලබා ගන්න අවශ්‍යයි. ඒ නිසා මම ඒ ණය ගැතියාට කියනවා මම ඔයාට 10%ක වට්ටමක් දෙනවා. ඔයා සතියක් ඇතුළත මට සල්ලි දුන්නොත්. අන්න ඒ විදිහට දෙන වට්ටම් විශේෂ තමයි මේ මුදල් වට්ටම් කියන්නේ. ණය හිමියාගේ පැත්තට ගියොත් ණය හිමියා කියන්නේ අපි එයාට ගෙවන්න බැඳිනවා. එයා අපිට කියනවා මම ඔයාට 10%ක වට්ටමක් දෙනවා සතියක් ඇතුළත මට ගෙවන්න ඕනි මුදල පියෙව්වොත්. හරිනේ? අන්න ඒවා තමයි මේ මුදල් වට්ටම් කියන්නේ. කොටස් දෙකයි මේක ගිණුම්ගත කරනවා. විශේෂත්වය එකයි මුදල් වට්ටම් ගිණුම්ගත කරනවා. මුදල් වට්ටම් විතරයි ගිණුම්ගත කරන්නේ. හරි? වෙළඳ වට්ටම් මෙහෙම ගිණුම්ගත කරන්නේ නැහැ. ඒක කොටස් දෙකයි දුන් වට්ටම්, ලද වට්ටම්. දුන් වට්ටම්. මොකක්ද මේ දුන් වට්ටම් කියන්නේ? දුන් වට්ටම් අපි දීලා. දුන් වට්ටම්. ඒ කියන්නේ මම ඉස්සෙල්ලා කිව්ව උදාහරණේ ණය ගැතියාට අපි වට්ටමක් දුන්නේ. අන්න ඒ જાතිය තමයි දුන් වට්ටම් කියන්නේ. ලද වට්ටම් කියන්නේ අපිට වට්ටමක් හම්බ වෙනවා. අර ණය හිමියන්ට සල්ලි ගෙවද්දී අපිට 10%ක වට්ටමක් දුන්නේ යාළුවා. ආයව තමයි ලද වට්ටම් කියන්නේ. හරි? ඒත් එක්ක මේක මොන ගිණුම් කරන මූලිකාංගයටද අයිති වෙන්නේ කියලා හඳුනා ගන්න. දුන් වට්ටම් අපි දෙන්න ඕනි. අපි වට්ටමක් දීම නිසා තමයි මේ මුදල් ලැබෙන්නේ. අපි දෙනවයි කියන්නේ අපිට රුපියල් 1000ක් හම්බ වෙනවා නම් හම්බෙන්න ඕනි නම් එයාගෙන් රුපියල් 1000ක් ලැබෙන්න ඕනි නම් එයාට කියනවා අපි 10%ක වට්ටමක් දෙනවා සතියක් ඇතුළත මුදල් ගෙවුවොත්. 10%ක් කියන්නේ 1000න් නම් 100ක්. ඒ කියන්නේ එයා අපිට ගෙවන්නේ 900යි. 100ක් එයාට ඩිස්කවුන්ට් එකක්, කෑෂ් ඩිස්කවුන්ට් එකක් විදියට දුන්නා. මුදල් වට්ටමක් විදියට දුන්නා. එතකොට මේ දෙන එක අපේ ව්‍යාපාරයේ පැත්තෙන් වියදමක්. හරි? වියදමකි. ලද වට්ටම් ගත්තාම ඔකේම අනිත් පැත්ත. එයා අපිට කියනවා ඔයා මට ගෙවන්න ඕනි රුපියල් 1000 සතියක් ඇතුළත ගෙවුවොත් මම ඔයාට රුපියල් 10%ක වට්ටමක් දෙනවා. ඒ කියන්නේ අපි ගෙවන්නේ යාට 900යි. 1000ක් ගෙවන්න තිබ්බ 900යි ගෙවන්නේ 100ක් ලද වට්ටමක්. ඒ කියන්නේ ඒක ආදායමක්. හරි? ඔක තමයි ඔතන තියෙන විශේෂත්වය. අපි කතා කරා වට්ටම් විශේෂයෙන්ම මුදල් වට්ටම්. ඒවනේ ගිණුම්ගත කරනවා කියේ මේ නිසා ගිණුම් වලට බලපෑමක් වෙනවා. ගිණුම්ගත වෙන නිසා ප්‍රධාන වශයෙන්ම මේක මුදල් පොතට බලපාන ආකාරය ගැන මම පොඩි පැහැදිලි කිරීමක් කළොත් මුදල් පොත ටිකක් වෙනස් වෙනවා. දැන් මතකයේ තියෙන්න ඕනි මුදල් වට්ටම් ප්‍රධාන කොටස් දෙකයි. දුන් වට්ටම්, ලද වට්ටම්. දුන් වට්ටම් කියන්නේ වියදමක්, ලද වට්ටම් කියන්නේ ආදායමක් කියන දේ. හරි.
අපි දන්නා මුදල් පොත විත්ත කාර්යභාරයක් ඉටු කරනවා. ඒ කියන්නේ පොතක් විදිහටත් ගිණුමක් විදිහටත් පාවිච්චි කරන්න පුළුවන්. ඒ නිසා හරබැද ඒකෙම සටහන් කරනවා. මුදල් වැඩිවීමක් නම් වත්කමක වැඩිවීම හර අඩුවීම බැල. හරි? මෙහෙමයි මුදල් පොත වෙනස් වෙන්නේ. අපි ගන්නවා සාමාන්‍ය වශයෙන් දිනේ තියෙනවා. ඊට පස්සේ ලදුපත තියෙනවා. ඊට පස්සේ සාමාන්‍ය විස්තරය එනවා. මෙතනදී මේ සංගත පිටුව ගැන අපි එහෙම ලොකුවට කතා කරන්නේ නැහැ. මොකද ඒක එච්චර වැදගත්කමක් නැති නිසා. ඊට පස්සේ ඉන්නේ වටිනාකම් තීරුව. හැබැයි දැන් මේ වට්ටම් වල ප්‍රතිඵලයක් නිසා වටිනාකම් තීරුවට ඉස්සෙල්ලා යම් තීරුවක් අපිට හදන්න වෙනවා වට්ටම් තීරුව විදිහට. වට්ටම් જાති දෙකක් තියෙනවානේ. මුදල් වට්ටම් යටතේ දුන් වට්ටම්, ලද වට්ටම්. මෙතෙන්ට වටිනාකමක් දාගෙන ඉන්නම් හරි. මුදල් ලැබෙද්දී අපිට දෙන්න වෙන වට්ටම මොකද්ද? නැත්නම් ජනනය වෙන වට්ටම මොකද්ද? මුදල් ලැබෙනයි කියන්නේ අපිට සල්ලි හම්බ වෙනවා. මේ වට්ටමට අදාළ කරගෙන ගත්තොත් අපිට සල්ලි හම්බ වෙන්න පුළුවන් ණය ගැතියන්ගෙන්. හරි. මේ විදිහට ණය ගැතියන්ගෙන් සල්ලි හම්බ වෙද්දී එයාලට අපි වට්ටමක් දෙනවා. දුන් වට්ටම් කියලා ඒවට කිව්වේ. ඉතින් ලැබීමත් එක්ක යන්නේ දුන් වට්ටම් නිසා මෙතෙන්ට එන්නේ දුන් වට්ටම් තීරුව. දුන් වට්ටම්. හරි. සාමාන්‍යයෙන් මේක දුන් වට්ටම් කියන්නේ නිකන් වට්ටම් කියලා තමයි දාන්නේ. ඊට පස්සේ බැර පැත්තට ගියාම එතනත් සාමාන්‍ය වශයෙන් දිනේ තියෙනවා. වවුචර් අංකය තියෙනවා. විස්තරය තියෙනවා. ආයේ වටිනාකම් තීරුවෙන් ඉස්සෙල්ලා තව තීරුවක් එනවා. මුදල් ගෙවීමක් නිසා ජනනය වෙන වට්ටම් විශේෂය මොකක්ද? මෙන්න හිතන්න. අපි ණය හිමියන්ට සල්ලි ගෙවන්න බැඳෙනවා. ඒ ගෙවද්දී අපිට හම්බ වෙන වට්ටම් තමයි ලද වට්ටම්. ඉතින් මේ ගෙවීමත් එක්ක බැරපැත්ත සාමාන්‍යයෙන් මුදල් එළියට යාමක්. මුදල් ගෙවීම පැත්ත නිරූපණය කරන්නේ ආයෙත් එක්ක එන වටිනාකම්. වට්ටම මොකක්ද එහෙනම්? ලද වට්ටම්. අපි සල්ලි ගෙවද්දී හම්බ වෙන දෙයක්. හරි? ලද වට්ටම්. මෙතනත් ලද කියලා දාන්නේ නිකන් වට්ටම කියලා තමයි සාමාන්‍ය විදිහට දාන්නේ. මේ තමයි මුදල් පොතට වෙන බලපෑම. හරි? මේ දුන් වට්ටම් තීරු ලද වට්ටම් තීරු වලට මොකද වෙන්නේ කියන දේ ගැන අපි උදාහරණයක් මගින් කතා කරමු. ඒ සඳහා මම තෝරගන්නවා O level පෙළ පොතේ පිටු අංක 95 තියෙන සාරංගගේ ව්‍යාපාරයේ ගාන මන් දාන්නම්. ඒ වගේම පෙළ පොත ආශ්‍රය කරගෙන යන්න අවශ්‍ය නම් මේ සඳහා අවශ්‍ය ලින්ක් එකක් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. හරි අපි යමු ගානට. සාරංග ව්‍යාපාරයේ 2020 දිනට පහළ දැක්වෙන ශේෂයන් තිබිලා තිබ්බලු. ණයගැති ශේෂ කිහිපයක් තියෙනවා. ණය හිමි ශේෂ කිහිපයක් තියෙනවා. මුදල් ශේෂ කිහිපයක් තියෙනවා. ඒ වගේම කියනවා මාර්තු මාසයේ පහළ දැක්වෙන ගනුදෙනු සිද්ධනාලු ගනුදෙනු 4ක් දීලා තියෙනවා. අපෙන් අහන්නේ මොනවද? ඉහත දැක්වෙන ගනුදෙනු මුදල් පොතේ සහ අදාළ ලෙජර් ගිණුම් වල සටහන් කොට තුලනය කරන ආකාරය දක්වන්න. හරි. අපි බලමු. හරි. එහෙනම් මුදල් පොත දැනටමත් මම ගහගෙන තියෙන නිසා ඒ ශීර්ෂය දාගන්නම්. 3යි 1 දිනටනේ තිබුණයි කියලා කියන්නේ. හරි. 3යි 1 ශීර්ෂය 50000යි. ඊට අමතරව ණයගැති හා ණය හිමි ශේෂ තියෙනවා. ඒ සඳහා මම T ගිණුම් ගහගන්නවා. ණයගැති බුද්ධින්වා 40000 ශේෂයක් එක්ක ණයගැතිය කියන්නේ වත්කමක සාමාන්‍ය ශේෂය නැත්නම් වැඩිවීම හර අඩුවීම බැර. එකට. ඒ වගේම සනෝද් තවත් ණයගැතියෙක් ණයගැති සනෝද් වත්කම් ගිණුමක් නිසා වැඩිවීම හර අඩුවීම බැල. 3යි 1ට ශේෂය තිබිලා තියෙනවා යාගෙත්
30000යි. හරි. ඒ වගේම ණය හිමි ශේෂ තියෙනවා. ඒකත් මම ගහ ගන්නම්. ණය හිමි මනීෂා. ණය හිමි කියන්නේ වගකීමක් ගෙවන්න බැඳෙන දෙයක්. වගකීමක වැඩි වීම බැර අඩු වීම හර. ශේෂය 45000යි. ශේෂය දිනේ දාන්න ඒ වගේම සිතුමිණි ණය වගකීමක් නිසා වැඩි වීම බැර අඩු වීම හර. ශේෂය 35000යි 3යි 1ට. හරි. ශේෂ ටික සටහන් කර ගැනීම හරි. මම මෙහෙම වෙන් කරලා දක්වන්න නැත්නම් පැටලෙන්න පුළුවන්. පළවෙනි ගණිතෙට ගිය 3යි 5 බුද්ධිකින් ලැබූ මුදල රුපියල් 12500යි අඩු කළ වට්ටම 2500යි. ගාන දීලා තියෙන විදිය බලන්න. බුද්ධි කියන්නේ අපේ ණයගැතියෙක්. ණයගැතියාගෙන් මුදල් හම්බ වෙලා ඒ මුදල් ලබා ගැනීම සඳහා අපි වට්ටමක් දීලා. හරිනේ. ලැබුණ මුදල 12500යි. අපි ඒ මුදල ගන්න එයාට දුන්නු. නැත්තම් ඒ වෙනුවෙන් අපි එයාට දුන් වට්ටම රුපියල් 2500 යනුව සම්පූර්ණ කොච්චරක ණයගැතියෙක් අඩු වෙලාද? 12500 2500යි 13000ක ණයගැතියෙක් තමයි මේ අඩු වෙලා ඉන්නේ. වට්ටමක් විදියට කොටසකුයි අපිට දුන්න මුදල් විදියට කොටසකුයි. හරිනේ. ඒක වාර්තා කරමු. මුදල් ලැබීමක් නිසා මුදල් පොතේ හර පැත්තත් එක්කයි මේක ගන්න දුන්නේ. මොකද මත්කමක වැඩිවීම හර අඩුවීම බැර. හරි. යන 3යි 5 බුද්ධි 12500යි මේ තමයි ඇත්තටම ලැබිච්ච මුදල 12500. ඒ සඳහා වට්ටමක් දීලා තියෙනවා 2500යි. හරි. විත්ත සටහන බැලුවොත් මේ 12500 විත්ත සටහන අපි දාන්න දන්නවනේ කොහොමද? මුදල් ගිණුම හර වුණා නම් බැර වෙන්න ඕනි කොහෙට හරි. ඒ බැර වෙන්නේ බුද්ධි නමින් පවත්වාගෙන යන ණයගැති ගිණුමට. ණයගැතියා අඩු වෙනවා. අපිට සල්ලි දෙද්දී ඒ ණයගැතියාට අපිට තිබ්බ ගැති භාවයේ අඩුවීමකට ලක් වෙනවා. ඒකයි මේ අඩු කිරීම යටතේ බැර කරන්නේ මෙතෙන්ට හර වෙච්ච 12500. හරියට තේරුණානේ? 3යි 5 මුදල්. එතකොට මෙන්න මේකට අදාළ දිත්ත සටහන හරි. මෙතෙන්ට හරුණා මෙතෙන්ට බැරි වුණා. දැන් මේ දුන් වට්ටම් කියලා දෙයක් තියෙනවානේ. මේ දුන් වට්ටම් මුදල් පොතේ වාර්තා කරාට ඒ දිත්ත සටහනත් මුදල් පොත හර කරලා ණයගැති බැර කරන්න බෑ. මේ දුන් වට්ටම් වෙනුවෙන් අපි වෙනම ගිණුමක් ඕපන් කරනවා. මම ඒක මෙතෙන්ට ගන්නම්. අපි දන්නවා අපි ඉස්සෙල්ලා කතා කරා දුන් වට්ටම් කියන්නේ මොන වගේ ස්වරූපී ගිණුමක්ද? වියදම් ගිණුමක්. වියදමක සාමාන්‍ය ශේෂය නැත්නම් වැඩිවීම හර අඩුවීම බැර. ඒ අනුව 2500ක වියදමක් අපිට ඇති වෙනවා. ඇති වෙනවා කියන්නේ වියදම වැඩි වෙනවා කියන අදහස. ඒ නිසා දුන් වට්ටම් ගිණුම හර 2500යි. බැර වෙන්නේ ණයගැති වෙන බුද්ධිට 2500යි. නම් දෙක මාරු කරන්න මෙතන දුන් වට්ටම් මෙතන ණයගැති බුද්ධි කියලා දැම්මට ප්‍රශ්නයක් නැහැ. දිනේ දාන්න 3යි 5. හරි. මේක දාටම තියෙනවා. හරි. දැන් තේරුණා නේද මේකේ දිත්ත සටහන මාරු වෙච්ච විදිය? එක දිත්ත සටහනක් මුදල් පොත හර වෙලා ණයගැතිය බැර වුණා. තව දිත්ත සටහනක් දුන් වට්ටම් හර වෙලා ණයගැතිය බැර වුණා. අවසාන වශයෙන් ටෝටලි ණයගැතිය 15000ක් 15000ක් බැර වෙලා අඩු වෙලයි කියන දේ තේරෙන්න ඕනි. තේරුණානේ? හරි. ඊට පස්සේ 3යි 8 සමවත්ගෙන් 10000ක ණය මුදලක් ලැබීමේදී සමවත් කියන ණයගැතියාගෙන් 10000ක මුදලක් හම්බ වෙද්දී අඩු කළ වට්ටම 100%යි. කලින් කිව්ව නැත්නම් කලින් දුන් වට්ටම කිව්ව විදිය වෙනස්. දැන් දුන් වට්ටම කියන විදිය වෙනස්. ප්‍රතිශතයක් විදියට දැන් කියන්නේ. එතකොට මෙතනදී අපිට දුන් වට්ටම හොයන්න වෙනවා. 10000ට 100%ක් කියන්නේ 110ක් කියන්නේ 1000යි. 100% කියන්නේ එකෙන් භාගී 500යි. හරි. එහෙනම් අපිට තේරෙන්න ඕනි සනෝත්ගෙන් ඇත්තටම අපිට ලැබිලා තියෙන්නේ 9500යි. 500ක් දුන් වට්ටම්නේ. හරි. එහෙනම්
3.5 සනෝද් 500ක් මම මුලින්ම දාන්නම්කෝ අපිට හම්බ වෙච්ච ගාන 10000ක් කියන්නේ 500ක දුන්නට්ටමක් එක නිසා 9500යි. තුරු 500 මෙතන වාර්තා කරන්න. මේකත් දිත්ත සමානේ හැමම. මෙන්න මේ අගේ මුදල් ගිණුම හර වෙලා සනෝත්‍ය ගිණුමට අඩුවීමක්. මොකද එයා අපිට ගෙවද්දි එයාගේ ගැති භාවය අඩු වෙනවා. තේරුණානේ 9500කින්. සමාන මෙතන 3.8. හරි. දුන්වට්ටමත් එහෙමම ගිණුම්ගත කරලා අවසන් කරමු අපි. කොහොමද? දුන්වට්ටම් ගිණුම අලුත් ගිණුමක් මේ සඳහා ඕපන් කරනවා අපි. ඒක දැන් තමයි ඕපන් වෙලා තියෙන්නේ. ඒ නිසා ප්‍රශ්නයක් නැහැ. දුන්වට්ටම් ගිණුම වට්ටමක් දීපු නිසා 500ක දුන්වට්ටම් කියන වියදම ජනනය වෙලා එහෙනම් මේක ඇති කරන්න දුන්වට්ටම් ගිණුම හර දර කරන්න ඒ හරහා සනෝද්ද. හරි. දිනේ ප්‍රශ්නයක් නැහැ. මෙතන දුන්වට්ටම් කියලා ලියන්න. මෙතන සනෝද් කියලා ලියන්න. හරිනේ. එක ඩබල් එන්ට්‍රි එකක් නැත්නම් එක දිත්ත සටහනක් මුදල් පොත හර වෙලා ණයගෙති සනෝද් බැර වුණා. තව දිත්ත සටහනක් ණයගෙති දුන්වට්ටම් හර වෙලා ණයගෙති සනෝද් බැර වුණා. අවසාන වශයෙන් සනෝද් අර 10 ප්‍රමාණයෙන් අඩු වෙලයි කියන දේ තේරෙන්න අවශ්‍යයි. හරි? ඊට පස්සේ 3.10 මනීෂාට ගෙවු ණය හිමියෙක් එයාට ගෙවලා අපි මනීෂාට ගෙවු මුදල 12600යි අඩු කළ වට්ටම 1400. මුදල් ගෙවනවා කියන්නේ මුදල් කියන වත්කම අඩු වෙන්න අවශ්‍යයි. 3.10 මනීෂා 12600ක් ගෙවලා ඒ ගෙවද්දී අඩු කළ වට්ටම 1400යි. හරි. ඍතු සරහන දැම්මොත් මුදල් ගිණුම බැර වුණා 12600කින්. ණය හිමියා හර වෙනවා. ඒ කියන්නේ අපි යාට ගෙවද්දී අපිට එයාට ගෙවන්න තියෙන බැඳීම අඩු වෙනවා. ඒකයි මේ 12600න් මේ ණය හිමි මනීෂාව අඩු කරන්නේ හර කරලා. හරි තේරුණානේ 12600යි දිනේ දාන්න මුදල්. එතකොට මේක ගෙවද්දී හම්බ වෙච්ච දෙයක් ලද වට්ටම. අපි කලින් කතා කරා ලද වට්ටම් කියන්නේ ආදායම් ස්වරූපී ගිණුමක්. එහෙම ගිණුමක් නැති නිසා මේ සඳහා අලුතින් ඒ වෙනුවෙන් ගිණුමක් ඕපන් කරන්න අවශ්‍ය ලද වට්ටම්. ආදායම් ස්වරූපී ගිණුමක් නිසා වැඩි වීම බැර අඩු වීම හර. හරි? පළවෙනි එක දිත්ත සටහනක් හරිනේ මේ ණය හිමියට අදාළද? මුදල් පොත බැර කරා ණය හිමි මනීෂාව හර කරා. ලද වට්ටම බැහැ මුදල් පොත බැර කරලා මේක මෙහෙම කරන්න. ඒ සඳහා වෙනම ගිණුමක් අපි ඕපන් කරනවා 1400 සටහන් කිරීම සඳහා. ඒක තමයි මේ ලද වට්ටම් කියන්නේ ආදායමක් ඇති වෙලා දැන් 1400කි. 3.10 මේක කොහෙටද හර වෙන්නේ? මෙන්න මේ ණය හිමි මනීෂාට 1400කි. මෙතන ලද වට්ටම් මෙතන මනීෂා. දැන් තේරෙනව නේද? මනීෂා ණය හිමියා. ඒ කියන්නේ අපි ගෙවන්න බැඳෙන බැඳීම ඇත්තටම 14000කින්නේ 12600යි 400යි 13යි 14000කින් අඩු වෙලා කොහොමද ඒක අඩු වුනේ? මුදල් වලින් අපි කොටසක් ගෙවුවා. තව 1400ක ලද වට්ටමක් ආදායමක් හම්බ වුණා. 3.15 සිතුමියට රුපියල් 20000ක ණය ගෙවීමේදී අඩු කළ වට්ටම 5%යි. එතකොට වට්ටම හොයා ගන්න අවශ්‍යයි. 20000න් 10ක් කියන්නේ 2000යි 5%ක් කියන්නේ 1000යි. එහෙනම් අපි ගෙවලා තියෙන ඇත්තටම 19000ක් ඒගොල්ලෝ එපයි කියලා. ඒ කියන්නේ අපිට නොකියා අපිට ලැබිච්ච ආදායමක්. හරි? 3.15 සිතුමිනි 19000ක් අපි කියනවා 1000ක් ලද වට්ටමක් විදියට හම්බ වුණා. 19000ට දාන දිත්ත සටහන මුදල් ගිණුම බැර මුදල් පොත බැර ණය හිමි සිතුමිනි ගිණුම හර 19000යි. මුදල් විදියට 3.15
ඊට අදාළ ලද වට්ටම සටහන් කරන්න අපි වෙනම ගිණුමක් පවත්වාගෙන යන්න අවශ්‍යයි. ඒ ගිණුම අපි දැනටමත් ඕපන් කරලා තියෙන්නේ. ඒකට දාගමු 3.15 10යි. ලද වට්ටම නිසා මේ විදිහට ආදායමක් ඇවිල්ලා අඩු වුණා සිතුමිණි කියලා නයි හිමියා. ඒ නිසා ලද වට්ටම් ගිණුම බැර වෙන්නේ ආදායමක්. ඒ නිසා ජනනී වෙච්ච නිසායි ඊට අදාළ හර සටහන යන්නේ ඒ ආදායම ජනනී උනේ නයි හිමියා අඩුවීම හරහායි. හරි 10යි. රවෂන් හිමිනේ මෙතන දාන්න ලද වට්ටම්, මෙතන දාන්න සිතුමිණි. හරි. ගණිත ටික සටහන් කරා. දැන් අපි ශේෂ කිරීමට යමු. ශේෂ කරද්දි කලින් වගේමයි වැඩි පැත්ත හොයාගෙන අපි ශේෂ කරද්දි ඇත්තටම මේ තීරුත් එකතු කරනවා 3000යි. මෙතන 2400යි. ඒක ප්‍රශ්නයක් නෑ. මේක අපි නිකන් එකතු කරන එක එකතු කරලා නැතත් ප්‍රශ්නයක් නෑ. අපි මේන්ලි ගනුදෙනු කරන්නේ මෙන්න මේ තීරු දෙකත් එක්ක. හරි. මේ තීරු දෙකෙන් වැඩි තීරු දෙක හෙව්වොත් එතන 50000යි 12500 අනිවාර්යෙන්ම මේ පැත්ත වැඩි. හරි. අර පැත්ත වැඩි. අර පැත්ත වැඩි නිසා අර පැත්තේ අගය දෙතැනම දාගන්න. හරි. එකක් ඉතුරුයි 9 10 11 12 13 එකක් ඉතුරුයි 5 ගණයක 7 72000යි. මදිපාඩුව පුරවන්න. එතකොට මෙතන දැනටමත් තියෙනවා කීයක්ද? 600යි 9 10 ලැබි කරන එකක් තියෙනවා 31900ක් 72000යි 31600ක් 72000යි 31600ක් අයින් කරලා එන ගාන මෙතෙන්ට යොදා ගන්න. 40400ක් ඉන්නේ. යනු ඒක ශේෂය 15ට අරන් යන්න 3.31 ශේෂය ආගේ මේ පැත්තට 4යි 1ට කියමුකෝ ශේෂය ඊගේ 40400යි. ඒ වගේම මේ ණය හිමි ණය ගැති ගිණුමුත් ශේෂ කරමු. ණය ගැති ගිණුමක් ගමු 12000 මෙතනට වඩා අර පැත්ත වැඩි 40000 නිසා දෙපැත්තම සටහන් කරගෙන ඉංගිය පුරවන්න. මෙතන 12500 513යි 14යි 15යි 15000යිනේ. ඒ කියන්නේ මෙතන 25යි 25යි 5යි 30යි 40යි. ශේෂය පාගේ ශේෂය ඊගේ 25000යි. හරි නේද? තේරුණා නේද? මෙයාවත් ශේෂ කරමු. මෙයාගේ තර පැත්ත වැඩි 30000යි. වැඩි පැත්ත දෙතැනටම දාගත්තා. 9500 කියන 10000යි 20000යි. ශේෂය පාගේ ශේෂය ඊගේ ණය හිමි 45000 වැඩි 12600 400 13000 14000යි 31000යි. හරි. ශේෂය පාගේ ශේෂය ඊගේ ණය හිමි සිතුමිණියවත් අපි බැලන්ස් කරමු. ශේෂ කරමු. වැඩි පැත්ත 35000යි. මෙතන 20යි කියන්නේ 15000යි 20යි 10යි 30යි. ශේෂය පාගේ ශේෂය ඊගේ 15000යි. ශේෂය පාගේ ඊගේ හරි. මම ලද වට්ටම් කියන මේකත් සාමාන්‍ය විදිහට ශේෂ කරන්නයි තියෙන්නේ. 3000යි 3000යි ශේෂය පාගේ ශේෂය ඊගේ තේරුණා නේද? ලද වට්ටමත් එහෙමයි 2400යි ශේෂය පාගේ ශේෂය ඊගේ. කොහොම තමයි
ගාන හදන්න අවශ්‍ය වෙන්නේ.